හොඳයි සුබ උදෑසනක් වේවා කියලා නැවතත් මේ අලුත් දින ඔබ සියලු දෙනාම ආදරෙන් උන්වහන්සේගේ අභිමුඛත්වයට පිළිගන්න කැමතියි. උන්වහන්සේ අපිට ගොඩක් ප්‍රේම කරන නිසායි අද අපි මේ විදිහට ජීවත් වෙලා මෙලෙස උන්වහන්සේට නමස්කාර කරන්නට යෙදিলা සිටින්නේ. ඔබටත් පටත් යමක් පේන්න තියෙන අපේ දේශය තුල උන්වහන්සේ අපේ දේශය සුව කරමින් බලවත් රාජ්‍යයන් වලට වඩා අපේ දේශය දෙවියන් වහන්සේ උද ස්ථානයක මේ වෙනකොට තබලා තිබෙනවා. ඒක ඊටම කාරුණික දෙයක් මේ උදෑසන. ඒ වගේම අපේ කිතුණු ස්වභාවයටත් අද දවසේ ඉතා විශේෂ දිනයක් තිබෙනවා. ඒ මොකක්ද කිව්වොත් එහෙම ඔබ දන්නවා මම කියන්න අවශ්‍ය නැහැ. අද තමයි පෙන්තකොස්තේ දිනව තිබෙන්නේ. ශුද්ධාත්මයන් වහන්සේ මුල් වරට මේ මුළු ලෝකයේත් සමග ජීවත් වෙන්න ආපු දවස. අපි මේ දවසේ নমස්කාරයෙන් ප්‍රථම අපි අද දවසේ දෙවියන් වහන්සේට කියමු. ශුද්ධාත්මයන් වහන්සේට අපි කියමු ස්වාමිනී ඔබ එදා ක්‍රියා කරපු තනන් වහන්සේ අදත් ඔබ ජීවමානව සිටිනවා. මේ හැම ආත්මයක් තුල ඔබ වහන්සේට දවසේ ක්‍රියා කරන්න. එදා දාවිත් රජතුමා කියනවා ඔබගෙන් මාව බැහැර කරන්න එපා. ශුද්ධාත්මයන් වහන්සේ ඔබ බැහැර වෙන්න මගෙන් ඉඩ තියන්න එපා කියලා ගීතාවලිය 51:11 වෙනි පදයේ ලියලා තිබෙනවා. අපිත් අද උදෑසන කියමු වහන්සේට ශුද්ධාත්මයන් වහන්සේ මගෙන් පහ වෙන්න දෙන්න එපා. අපි ඉල්ලුවොත් අපිට දෙන තනන් වහන්සේ බෑ උදෑසන අපි අදහන්නේ. බලහත්කාරකම් කරන දෙවි කෙනෙක්ව නොවේ අදහන්නේ අපි. අපිත් එක්ක ජීවත් වෙන්න එන්න කිව්වොත් උන්වහන්සේ කාරුණිකව ජීවත් වෙන්න එන තනන් වහන්සේයි. මම ඔබගෙන් ගෞරවයෙන් ඉල්ල වෙනද ලෙසම ඔබ පොතක් පෑනක් සූදානම් කරගනිමින් සිටින්න. මන්ද ශුද්ධාත්මයන් වහන්සේද දවසේ ඔබට කතා කරන්න යනවා. අපි ගෞරවයෙන් කියමු අපි ආදරෙන් කියමු ශුද්ධාත්මයන් වහන්සේද දවසේ ඒ සනසිලිකාරයන්ට ඔබ අද දවසේ මට මඟ පෙන්වන්න. මගේ ජීවිතේ බොහෝම මම ජීවත් වෙන්න තිබෙනවා. ඒ හැම අවස්ථාවකද ඔබගේ මඟ පෙන්වීම නැතුව මට ජීවත් වෙන්න බෑ ස්වාමී. අපි මේ කාලය මුල්මනින්ම අපේ දෙවියන් වහන්සේට බාර කරමු. ඒ සර්ව බලධාරී දෙවියන් වහන්සේට. අපි ජීවත් කරන තනන් වහන්සේට. අපි සුව කරන තනන් වහන්සේට. අපිට මඟ පෙන්වන තනන් වහන්සේට. අපි මේ මුළු කාලය බාර කරමු. Hallelujah. ශුද්ධාත්මයන්නි දෙවිඳුනි අද දවසේ අපි නැවතත් ඔබගේ පාද පාමුල රැස්ව සිටිනවා ස්වාමිනී. ඔබ අපිට දීලා තිබෙන මේ ක්‍රමයේ අනුව පියාණනි. ඔබට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. ඔබ අපිව මේ පොළොවේ මේ ආකාර තබලා තිබෙනවා පියාණනි. හොඳ ආකාරයෙන් ඔබ අපිව තබලා තිබෙනවා ස්වාමිනී. ඔබ අපිව බඩගිනින්ට දීලා නැහැ. ස්වාමිනී ඔබ අපිට ස්වාමිනී අවශ්‍ය කරන සියලු දේ මේ ලෝකෙ තුල තබලා තිබෙනවා. අපිව දවස්පත පෝෂණය කරමින් සිටින කාලයක අපි සිටින්නේ. නමුත් අපි අත්දකින්න ඔබ වහන්සේගේ කරුණාව ස්වාමිනී. මේ වෙලාවේදී ඔබ වහන්සේට ගෞරව දෙන්න ඔබට নমස්කාර කරන්නට සූදානම් සිටින හැම සහෝදර සහෝදරියක් අපි ඔබගේ දෑත් වලට බාර කරනවා පියාණනි. ඕනෙක් රැස්ලා සිටින්නේ මිනිස්සෙකුට ගෞරව කරන්නට නොවේ. සර්ව බලධාරී දෙවියන් වහන්සේ ඔබට ගෞරව කරන පිණිසයි ස්වාමිනී. ඔවුන්ට ඔබගේ පුදුම ආශිර්වාද, පුදුම සුවය, පුදුම කරුණාව ඔබ ඔවුන්ට ලැබෙන්න සලස්වන්ට යන නිසා ස්තුතියි. ඒ වගේම ශුද්ධාත්මයන් අද ඔබ වහන්සේගේ දවස බැවින් ඔවුන්ට අවශ්‍ය කරන මඟ පෙන්වීම ඔබ වහන්සේ දෙන්න යන නිසා ස්තුතියි. ශුද්ධාත්මයන් අද විශේෂයෙන් ඔබගේ බෞතිස්මයන් මිනිසයන්ට එන්න යන නිසා ස්තුතියි. ස්වාමිනී ඔබට කතා කළොත් ඔබ පැමිණෙන තැනන් වහන්සේ. ඔබ උඩගු දෙවි කෙනෙක් නොවේ. ඔබ කාරුණිකේ දෙවියන් වහන්සේයි. මේ කාලය සම්පූර්ණයෙන්ම ඔබ වහන්සේට බාර කරනවා පියාණනි. මෙතෙන් පටන් අපි ඔබට ගෞරව කරන්ට යනවා. ගීතිකාවෙන් নমස්කාරයෙන් අපි ගෞරව කරන්ට යනවා. ඔබ වහන්සේ මේ සියල්ල පිළිගන්න කියලා අපි ගෞරවයෙන් ඔබගෙන් ඉල්ලනවා ස්වාමීනි. ඒ වගේම අද දවසේ
වචනය ඔබගේ දෑත් වලට අපි බාර කරනවා. ස්වාමිනී, ඒ වචනය ඔබ වහන්සේ කඩා බිඳ දෙමින් සුදුසු දේවල් මිනිසයන්ට හදවතට දැනෙන්න ඔබ සලස්වන්ත. අවශ්‍ය දායි පෝෂණය ඔබ වහන්සේට සපයන්ට. 100% දක්වා පළදරන්ට ඔබ කරුණාව දෙන්න. දාසය ඔබගේ දෑත් වලට බාර කරනවා පියාණනි. ඔව්ද ස්වාමිනී, ඔව් කතා කරකල සුද්ධාත්මනේ ඔව් සමග ඔබ වහන්සේගේ ගනුදෙනුව කරන්නට කිලිල්ලනවා. ඒ වගේම හැම හදවතක් ස්පර්ශ කරන්න කිලිල්ලනවා. මේ සියලු කාරණා තිබෙන්නේ ඔබ වහන්සේගේ අතේ. මේ කාලය ඔබට ගෞරවාන්විත කාලයක්ම වෙන්න කියලා ආඥා කරනවා. අපි සියලු දෙනාම එකමෙන් ඔබට යටත් වෙනවා ස්වාමිනේ. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. අපි උන්වහන්සේට ගෞරවයෙන් ගායනා කරන්ට යන අද දවසේ මේ මොහොතේ සුද්ධාත්මයන් වහන්සේට අපි කියන්ට යනවා. ඔබ එදා පැමුණා වගේ අද දවසෙත් අපේ හදවත් වලට බෙන්ට යනවා. අපි ආදරෙන් ගෞරවයෙන් කියමු. මොකද උන්වහන්සේ සූදානමින් සිටිනවා අප සමග ජීවත් වෙන්න. උන්වහන්සේ එදා පැමුණුනේ නැවත අපි තුලින් යන්ට නොවේ. හැබැයි උන්වහන්සේ ජීවත් වෙන්නේ අපේ ආරාධනය මතයි. අපි කියමු ස්වාමිනී, ගලන්ට ඔබගේ ආත්මය, ඔබගේ සවි බලය ගලන්න කියලා අපි උන්වහන්සේට ගායනා කරමු. සුද්ධාත්මයන් වහන්සේට කියමු ස්වාමීනි, ඔබ වහන්සේට අපේ හදවත් තුල ගලමින් පියාණනි, ඔබගේ දවස තුල බලවත් අපේ ජීවිත මත ඔබ ක්‍රියා කරන්න. ස්වාමීනි, ඔබගේ කරුණාව නැතුව
අපේ පාපේ හැඟෙමින් යන්නේ නැහැ ස්වාමී. අපිට මඟ පෙන්වන්න කෙනෙක් නැහැ. ඔබ වහන්සේ පමණයි. අද උදෑසන සිටින්නේ කාර්ය උදෙසා ස්වාමීනි. ශුද්ධාත්මනි ඔබගෙන් ඒ ශුද්ධ ආත්මේ පහවෙන්ට දෙන්න එපා කියලා ඔබ ගෞරවයෙන් ඉල්ලන්න. ඔරාමකමමමසේ අපි මොහොතක් උන්වහන්සේට කියමු ශුද්ධාත්මනි ඔබ වහන්සේ උනේ ඔබගේ කරුණාව ඕනේ ස්වාමීනි. ඔබගේ ආලේපය ඕනේ ස්වාමීනි. මන්ද ඔබ වහන්සේ නැතුව කිසි දෙයක් අපිට කරන්න බෑ. ඔරාමකමමසේ යම්දේරේ කිබිරියම් දාරකබසේ ශුද්ධාත්මයන්නි අද උදෑසන ඔබ වහන්සේ ඕනේ. ඔබ වහන්සේ නැතුව අපිට කිසි දෙයක් කරන්න බෑ. ඔබගේ කරුණාව නැතුව අපිට කිසි දෙයක් කරන්න බෑ පියාණනි. ඔබගේ ආලේපය නැතුව කිසි දෙයක් කරන්න බෑ. ඔබ ගෞරවයෙන් කියනවා නම් උන්වහන්සේට උන්වහන්සේ සූදානම් අද උදෑසනත් ඔබත් මාත් සමග ඒ ගනුදෙනුවට එන්න. ඔරාමකමමසේ විකිබියන්දරබබසේ ශුද්ධාත්මනි ඔබ වහන්සේට ස්තුති වේවා. ඔබට ගෞරව වේවා ස්වාමී. අපි උන්වහන්සේට කියමු ගින්නක් විලසින් අද උදෑසන ඔබ වහන්සේ මාවත දෙන්න. මගේ හද තුල වහන්සේ අද උදෑසන බුදුම ලෙස දැල්වෙන්න. ඔරාමකමමසේ ශුද්ධාත්මයන් වහන්සේට පුළුවන් මගේ හදවත් තුළ තිබෙන තත්ත්වයන් අද උදෑසන වෙනස් කරන්න. ඒ කිව නොහැකි කැඳිරි ගෑම්වල අපි යන විට උන්වහන්සේ සූදානම් අපිව සංසන්ත. ඒ සැනසිලි කාර්යයන් අනුව උන්වහන්සේ අපි වෙතට එව්වේ අපිව සනසමින් ඉදිරියට රැගෙන යන්න. අපි අද උදෑසන ගායනා කරමු. ගායනා කරමින් අපි කියමු මේ පද මෙනෙහි කරන්න. මේ අලුත් ගීතිකාව උන්වහන්සේට දන්න විදිහට ගායනා කරත් ගායනා කරමින් උන්වහන්සේ සමග ගනුදෙනුවකට එන්න. හාලෙලූයා.
Dalbahati auluha walinu menasuda Dalbahati auluha walinu menasuda Abige mumase Mandun mahse kawanak pada dawse Abe hadawat tuල ස්පර්ශ කරන්න පුළුවන් දෙයක් මාස. අපේ මනුෂ්‍යයන් ස්පර්ශ කරන්න අපේ හදවත මොනම ආකාරයකින්වත් බෑ. නමුත් අපේ සිතුවිලි අතර ගමන් කරන්න පුළුවන්. ඒ තනන් මහස්සේ බඳු දැස් අපි අදහන. ඒ ආදරණීය තනන් මහස්සේ බයි අපි මේ ගායනා කරා. ඕනමකමසේ Swamini Obanse Adudesi Apamate to Bagalante Swamini Obanse na tua felicidade karanta me Ape jivite Obanse na tua felicidade pendene udesi Swamini Ora makama sandere beberi andara kamase Shuda meni Obanse Olimpiano Ape de Obanse Olimpiadini de Vada Obanse Vada Obanse Olimpiano ඔබගේ පුදුම ආලේපය ඔබ වහන්සේ අද දවසේ අපිව ජීවත් කරනවා. ස්වාමීනි ඔබගේ පුදුම සමාදානය අපිව ජීවත් කරනවා. ඔබ අපේ පුදුම කරුණාව ඔබ අපිව ජීවත් කරනවා ශුද්ධාත්මෙනි. පියාණන් අපේ හැම හදවතක් අද උදෑසන ඔබ ස්පර්ශ කරනවා. ඔබගේ ආලේපය නැතුව කිසි දෙයක් වෙන්නේ නැහැ පියාණනි. ඔබගේ කරුණාව නොමැතිව ජීවත් වෙන්න බෑ. ඔබගේ කරුණාව නොමැතිනම් අපිත් අද නැහැ ස්වාමීනි. ඔබ හදවතින් මේ වචන උන්වහන්සේට කියනවා නම් උන්වහන්සේ සූදානම් අද දැසන ඔබවත් මාවත් පිළිගන්න. උන්වහන්සේට කළ නොහැකි දෙයක් නැහැ. උන්වහන්සේට කළ නොහැකි දෙයක් නැහැ. උන්වහන්සේ යහපත් වෙනන් වහන්සේ. උන්වහන්සේගේ වචනේ කියන නොනිමන්ට බා. උන්වහන්සේට දුක් දෙන්න එපා. Hallelujah. Orakama makama seri diriandara babase. අපි ගායනා කළ උන්වහන්සේට කියමු දැසන සුද්ධාත්මෙනි. ඔබ වහන්සේ ගිනිමෙන් බැසවිලා අපේ හදවත් ස්පර්ශ කරා. අපේ කියන්ත බැරි වේදනාවක් පහ කරන්න පුළුවන්. ඒ උතුම් ඖෂධය ඔබ යත දැසන. ඔරකම හන්දේ ඔරිමි හන්දරකම සේ
වහන්සේට අහස විවර කරපමාදේ ආලේප වරුසාවසුමන් අහස විවර කරපමාදේ ආලේප වරුසාවසුමන් හරි මුතුම ආත්ම මෞතේවා මාව වෙනස් කරසන් හරි මුතුම ආත්ම මෞතේවා මාව වෙනස් කරසන් කියමු ශුද්ධ Satan nodan ekaba bahasha manayani bahasha pamane adu dasana Rama kama mahandi Shuddhatmini adu dasana Obage daruwan pita Swamini vasige atme E maga pehman atme Swamini vasige alayan salaswanta Obadunu me kale nu vansala nek varak sudi piyana Me kisi kenikta Swamini Obage atme nunimet nෑri manabu piyana Obage pudumu karuna baraste Swamini hamma silu darwek Vedo manasi karunav det Shuddhatmini
සුද්ධාත්මනේ ඔබ වහන්සේ දුන්නු මේ කාලය ගැන ඔබ වහන්සේට ගෞරව කරනවා පියාණනි. ඔබ විශ්වයේ රාජුන්ගේ රජ නිසා ස්තුතියි. අපේ මේ පුංචි දේශය ගැන ඔබ අනුකම්පා කර තිබෙන නිසා ස්තුතියි. ඔබගේ දරුවන් සමග ඔබ යටහත්ව ගනුදෙනු කරන නිසා ස්තුතියි. ස්වාමීනි ඔබ වහන්සේ දුන්නු මේ කාලයට ස්තුතියි. මේ කාලේ අපි ගනුදෙනුවකට ආවේ ස්වාමීනි ඔබට ගෞරව දෙන්න පමණයි. අපිට කිසි ගෞරවයක් අද උදෑසන අවශ්‍ය නැහැ. මේ සියලු ගෞරවය ලබන්නට යුතු එකම කෙනා ඔබ වහන්සේ පමණයි. ස්වාමීනි මේ වෙලාවේදී එකතු වුණා පසු එකතු වෙන සිටින හැම කෙනෙක්ම නැවත නැවතත් ඔබට බාර කරනවා. ඔවුන්ගේ හදවත් සමග ඔබ ගනුදෙනු කරන්න. ඔවුන්ගේ හැම හදවතක් ඔබ සුව කරන්න. ප්‍රීතිය නොම තබන්න ස්වාමීනි. මේ අමාරු කාල වකවානුව ඔබ පහු කරන තුරු ශුද්ධාත්මනි ඔවුන් සනසමින් රැගෙන යන්න කිලිල්ලනවා. මේ වෙලාවේදී ස්වාමීනි ඔබගේ ජීවන මන්න ඔබ වහන්සේට බාර කරනවා. ඒ වචන තුලින් ඔබ වහන්සේ කතා කරන්න. දාසය සෝදානමින් සිටිනවා. ඔහු තුලින් ඔබ වහන්සේ කතා කරන්න. හැම හදවතක් ස්පර්ශ කරන්න. මන්ද ස්වාමීනි මනුෂ්‍ය ජීවත් වන රුචි පමණකින් නොවේ. ඔබගෙන් නික්වෙන සෑම වචනයකින් මනුෂ්‍ය ජීවත් වෙනවා ස්වාමීනි. ඔබ වහන්සේට මුළුමනින්ම ඉදිරි කාලේ බාරයි. ඔවුන් සමග ඔබ ගනුදෙනු කරන්න. වචනේ බාරයි, දාසය බාරයි. මෙතන පරණ ශුද්ධාත්මනි ඔබ රිසිලස රැගෙන යන්න කියලා කියනවා. පියටත් වෙනවා බාර වෙනවා. යේසුස් වහන්සේගේ naමයෙන්. ආමෙන්. හොඳයි අද උදෑසනත් අපිට දෙවියන් වහන්සේගේ කරුණාව ලැබී තිබෙන උන්වහන්සේ සමග සිටමින් උන්වහන්සේට වැඳ නමස්කාර කරමින් උන්වහන්සේට ගෞරව කරන්නට. ඔබට මතකද මහා සිකුරාදා අපි මේ ආකාරයෙන් රැස් වුණා. පාස්කු ඉරිදිනත් අපි මේ ආකාරයෙන් රැස් වුණා. ඒ වගේම ඊට වැදගත් අද මේ පෙන්තකොස්තේ ඉරිදිනත් අපිට මේ ආකාරයෙන්ම උන්වහන්සේගේ අභිමුඛත්වයේ සිටින්නට උන්වහන්සේගේ කරුණාව අපිට ලැබුණා. ඒ නිසා මේ උදෑසන දෙවියන් වහන්සේගේ යෝජනා අපේ යෝජනා නෙවෙයි. උන්වහන්සේගේ මාර්ග අපේ මාර්ග නෙවෙයි. ඒ නිසා මේ උදෑසන මේ ආකාරයෙන් අපිට රැස් වෙන්න දීම ගැන අපි දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කළ යුතුයි. හොඳයි අද උදෑසන අපි බලමු මොකද්ද මේ පෙන්තකොස්තේ කියන්නේ? පෙන්තකොස්තේ කියන්නේ කුමක්ද? මේක ඇවිල්ලා ග්‍රීක භාෂාවෙන් ආවා වචනයක්. මේකේ අර්ථය තමයි 50 වෙනි දිනය. 50 වෙනි දිනය. මේක ග්‍රීක වචනයක් පෙන්තකොස්තේ. මේකේ අර්ථය තමයි 50 වන දිනය. එතකොට යුදෙවරු පාස්කු උත්සවයට පසුව 50 වන දිනේදී මේ ආකාරයෙන් ඔවුන් රැස් වුණා. ඒ වගේම ඔබ නික්මයාමේ 34 වෙනි පරිච්ඡේදයේ 22 ඔබ අවධානයට යොමු කළොත් මේක සති මංගල්‍ය ලෙස හඳුන්වා දී තිබෙනවා. ඒ වගේම ද්විතීය කතාවේ 16 වෙනි පරිච්ඡේදයේ 9 සිට 11 ඔබ බැලුවොත් මේක ප්‍රථම ඵල මංගල්‍ය ලෙස හඳුන්වා දී තිබෙනවා. ඒ වගේම ගණන් කතාවේ 28 26 ඔබ බැලුවොත් මේකේ අස්පැන්නේ ප්‍රථම ඵල පූජා මංගල්‍ය ලෙස හඳුන්වා දී තිබෙනවා. එතකොට පෙන්තකොස්තය මංගල්‍යයක් පරම දිවසනේ. දැන් නව දිවසම තුල මේකට තිබෙන ආත්මික අගය කුමක්ද? ආත්මික අගය තමයි ශුද්ධාත්මයන් වහන්සේගේ පැමිණීම. ඒ කියන්නේ ශුද්ධාත්මයන් වහන්සේ
මනුෂ්‍යයන්ගේ ජීවිත තුල සිටීමට වැඩ සිටීමට මිනිස් ශරීර උන්වහන්සේගේ මාලිගාව කරගන්නට පැමිණීම තමයි මේකේ ආත්මික අර්ථය. අපි දැක්ක අස්පෙන්න නෙලීමේ මංගල්‍ය පරණ ගිවිසුමේ අලුත් ගිවිසුමේ සභාවට නව උපතක් දීලා විශාල අස්පෙන්නකට ගෙන යන්න තමයි මේ ශුද්ධාත්මයන් වහන්සේ පැමිණෙන්නේ. ඒ නිසා මේ උදෑසන අපි තේරුම් ගන්නට අවශ්‍යයි මේ පෙන්තකොස්ත දිනය ඊටාම වැදගත් හේතුව තමයි සභාවට නව උපතක් දීලා සභාව බලයෙන් තේජසෙන් මහිමයෙන් පුරවලා ඉදිරියට ගෙන යන්න තමයි ශුද්ධාත්මයන් වහන්සේ මේ වගේ දවසක ඔබ සහ මා තුලට පැමිණෙන්න තීරණය කළේ. එතකොට අපි බයිබලයේ පදයක් දෙස අපේ අවධානය යොමු කරලා බැලුවොත් ක්‍රියා පළවෙනි පරිච්ඡේදයේ 4-5 පද උන්වහන්සේ ඔවුන් සමග රැස්ව ඔවුන්ට ආඥා කරමින් යෙරුසලමින් අහක්ව නොගොස් නුඹලා මාගෙන් නැසූ පියාණන් වහන්සේගේ පොරොන්දුව බලා සිටපල්ලා. මක්නිසාද යෝහන් වතුරෙන් බෞද්ධස්ම කළේය. නමුත් නුඹලා මේ නොබෝ දවසක් ගිය පසු ශුද්ධාත්මයෙන් බෞද්ධස්ම කරනු ලබන්නේ යයි කීසේක. අපිට පේනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ ගෝලයන්ට දුන්න ආඥාව. පැහැදිලිව කියනවා ආඥා කරමින් කිව්වා ජෙරුසලමෙන් එහාට යන්න එපා. ඒ වගේම ලූක් තුමා මේක විස්තර කරන ලූක් 4:49 නුඹලා ඉහළින් බලෙන් සරසන තුරු නුවර නැවතී සිටින්න කියලා. මේක ලොකු අර්ථයක් තිබෙනවා. අපි දන්නවා ඔබවහන්සේ කුරුසපත් වෙලා නැවත නැගිටලා දින 40ක් ඔප්පු සාක්ෂි සමග මිනිස්යන්ට පෙනෙමින් සිටි අතර උන්වහන්සේ ස්වර්ගයට යනවා. ඊට 50 වෙනි දවසේ තමයි මේක සිදු වෙන්නේ. ඊට ඉස්සෙල්ලා උන්වහන්සේ පැහැදිලි කළා ආඥාවක් ලෙස යෙරුසලමෙන් එහාට යන්නේ නැතුව මේක ලබා ගන්නට කියලා. පියාදර සහෝදරයා සහෝදරිය මේ උදෑසන මේ දවසේ තාම වැදගත්. හේතුව මේ දවස වැදගත් වෙන්නේ මිනිස් ජීවිතයේ හබල් ගාන ජීවිතයට එන්ජින් එකක් සවි කරන අවස්ථාව තමයි පෙන්තකොස්තේ. ඒ කියන්නේ මිනිස්යන්ගේ හැකියාවෙන් දැනීමෙන් තමාගේ තිබෙන තත්ත්වයන් මත යතුණා. නමුත් උන්වහන්සේ මේ දවස නියම කරන්නේ උන්වහන්සේගේ ආත්මීය සමග එකමුතු වෙලා ඒ සමග ඉදිරියට ගමන් කරන්නටයි. එතකොට අපි බලෙන් ශක්තියෙන් හැකියාවෙන් කරපු දේවල් පසක දාලා උන්වහන්සේගේ ආත්මීය සමග ඉදිරියට ගමන් කරන්නටයි උන්වහන්සේ මේ දවස නියම කළේ. ඒකයි උන්වහන්සේගේ වචනේ ලියා තිබෙනවා බලයෙන්වත් ශක්තියෙන්වත් නොවේ මාගේ ආත්මයෙන්. උන්වහන්සේගේ ආත්මයෙන් අපිට නොහැකි දේ කරන්නට තමයි මේ ශුද්ධාත්මයන් වහන්සේ පැමිණෙන්නේ. ඒ නිසා මේ උදෑසන ඔබ මේ අසහසින් හැම කෙනෙකුට ප්‍රවේශයෙන් සමන් දීලා මේ ගැන හොඳට තේරුම් ගන්නට අවශ්‍යයි. මේක ලබා ගැනීමේ වාසිය ඔබට. ඒ නිසා මේ උදෑසන මාබට කියන මේ ශුද්ධාත්මයන් වහන්සේගේ බලය ලැබුවට පස්සේ ඔබේ ජීවිතයේ විශාල පෙරලියක් වෙනසක් සිදු වෙන්නට යනවා. ඒ නිසා මේ උදෑසන අපි තේරුම් ගන්නට අවශ්‍යයි උන්වහන්සේ කියන්නේ කුමක්ද? මේකේ ක්‍රියා 1:8 ලියා තිබෙනවා ශුද්ධාත්මයන් වහන්සේ පැමිණි කල නුඹලා බලය ලබන්නේය. මොකද්ද මේ බලය? මේක ස්වර්ගීය ආධිපත්‍ය බලය. මේ බලය ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ ජනතාවට දෙන්නේ තම බලයෙන් කරන්නට නොහැකි දේ උන්වහන්සේගේ ආධිපත්‍ය බලය යටසේ කරන පිණිසයි. ඒ නිසා මේ බලය මාබට කියනවා ඩයිනමයිට් බලයට වඩා බලවත්. ඩයිනමයිට් වලින් පුපුරා යනවා වගේ ශුද්ධාත්මයන් වහන්සේගේ බලය ඔබව හසු කරගත්තම ඔබට හිතන්නවත් බැරි දේ ඔබ තුලින් උන්වහන්සේ සිදු කරන්නට යනවා. ඔබ දන්නවද දා ගෝලයන් බියටපත් වෙලා සැංගිලා හිටියේ. නමුත් ශුද්ධාත්මයන් වහන්සේ ඔවුන් කෙරේ පැමුණුනාට පස්සේ ඔවුන්
පුදුම විදිහට නිර්භීතව එළියට දැසහා. අපිට පේනවා ක්‍රියා 2:42 ඔබ ගත්තම ඒක උන්වහන්සේගේ වචනය උගන්වන්න ගත්තා. ඔවුන් සහභාගීකම ගැන උගන්වන්න ගත්තා. ඔවුන් යාඥාව ගැන ස්ථීරව යාඥා කරන පිළිවෙල උන්වහන්සේගේ වචනේ ලෙස උගන්වන්න ගත්තා. මේ හැම දෙයක්ම ආවේ ඔවුන් ඇතුළත බලවත් වුන් නිසායි. ඒ නිසා මේ බලය ඊටම වැදගත්. ඔබ දන්නවද පළවෙනි හාස්කම පේත්‍රස් යෝහන් යාකෝබ් ඔවුන් යාඥාවට යන වෙලාවේ ඒ මව් කුස පටන් කොරව සිටිය මිනිස්යා දේමාලිගාව අසල සිටියේ. ඔවුන් යන අතරේ ඒ බලය ලබලා යන අතරේ ඒ මිනිස්යා සුවය ලැබුවේ. ඔව් මව් කුස පටන්. ඉතින් තේරුම් ගන්න අවශ්‍යයි මේ උදෑසන මේ ශුද්ධාත්මයන් වහන්සේගේ බලය අපි වෙතට ආවම උන්වහන්සේ අපි තුලින් බොහෝ දේවල් උන්වහන්සේ කරන්නට යනවා. ඒ නිසා මේ උදෑසන මේ දවස ඉතාමත් වැදගත් දවසක් බව ඔබ තේරුම් ගන්න ඕන. එහෙනම් ඔබ වෙතට මේක කොහොමද එන්නේ? උන්වහන්සේ ආඥා කරායිද? ආඥා කළා කිව්ව යෙරුසලමෙන් එහාට යන්න එපා. ඔබ බැලුවොත් පළවෙනි පරිච්ඡේදයේ 14 15 පදවල 120 දෙනෙක් ඔව් උඩුමහල් මැදුරකට නැගිලා යාඥාවෙන් උන්වහන්සේ දෙස බලන් සිටියා. ලෝකතුමා විස්තර කරන තද සුළඟක් හමන්නාක් මෙන් මේ ශුද්ධාත්මයන් වහන්සේ පැමිණ ඒ නිවස වසාගත් බව. ගිනි වැනි දිව් බෙදී ගිහිල්ලා ඔවුන්ට දුන්න ආත්මයන් වහන්සේ දුන්න ආකාරයෙන් ඔවුන් කතා කරන්නට ගත්තා. මේ උදෑසනම අපිට කියනවා මේක ඔබට අභ්‍යාස කරන්න ඕන නම් ඔබේ ජීවිතය යාඥාවට ඔබ කැපකල යුතුව තිබෙනවා. පැහැදිලිව පෙන්වන්නේ මේක ආවේ යාඥාව තුලයි. මේ බලය ආවේ යාඥාව තුලයි. එනිසා අපි අතර සහෝදරය සහෝදරිය යාඥාව ඉතාම වැදගත්. උන්වහන්සේගේ ආත්මයන් වහන්සේව ලබා ගනිමින් ඉදිරියට ගමන් කරන්නට. දැන් අපිට පේනවා ක්‍රියායකයන්ට කියනවා ශුද්ධාත්මයන් වහන්සේ පැමිණි කල නුඹලා බලය ලබන්න. යෙරුසලම යුදය සමාරිය පොළවේ සීමාන්තය දක්වා සාක්ෂිකාරයන් වෙන බව. ඔබ දන්නද කිතුනවා සාක්ෂිකාරයෙක් වෙන්නේ සැබෑ ලෙස ආත්මයෙන් පිරුණට පස්සේ. ආත්මයන් වහන්සේගේ බලය ලැබුණට පස්සේ තමයි ඔහු තේරුම් ගන්නේ සාක්ෂිකාරයෙක් කියලා. එනිසා සැබෑ පරිවර්තනයක් මේ තුල සිදු වෙනවා. ඒ වගේම දෙවෙනි කාරණේ තමයි දැන් ශුද්ධ පෞතුමා පළවෙනි කොරින්ති 14 වෙනි පදේ කියා තිබෙනවා අන් භාෂාවකින් කතා කරන්නා තමාම වර්ධනය කරගන්නේ. අදුදැසන ඔබ කැමැතිද ඔබ වර්ධනය කරගන්න? ඔබේ අභ්‍යන්තරයේ වර්ධනය වෙන රහස තමයි අන්‍ය භාෂාවෙන් ඔබ කතා කිරීම. අන්‍ය භාෂාවෙන් ඔබ කතා කරනකොට ඔබේ අභ්‍යන්තරයේ වර්ධනය වෙනවා. බයිබලයේ තා පැහැදිලිව කියනවා පෞල්තුමා විස්තර කරනවා. අන් භාෂාවකින් කතා කරන්නා තමාම වර්ධනය කරගන්න. එතකොට තමාම වර්ධනය උනේ නැතිනම් අපිට බෑ තවත් කෙනෙක් වර්ධනයට ගේන්න හොඳ මතක තියාගන්න. ඔබ නිවසේ පුරුෂයා නම් ඔබ වර්ධනය වුණොත් ඔබේ නිවස වර්ධනයට ගේන්නට පුළුවන්. මේ උදෑසන ඔබ තේරුම් ගන්න ඕන අන්‍ය භාෂාව කියන්නේ තමාම වර්ධනය කරන්නා වූ දෙයක්. උදාහරණයක් ලෙස ඔබ අන්‍ය භාෂාව කතා කරනවා කියන්නේ මේක බාහිර ප්‍රකාශනයයි. උදාහරණයක් අපි ගත්තම අපි ටොපියක් රසය භුක්ති විඳිනවා නමුත් කොලේ අපි පැත්තකට දානවා. වැදගත් වෙන්නේ ඔබේ ඇතුළත බලවත් කිරීම. ඔබේ ඇතුළත බලවත් වුණාම මොකක්ද වෙන්නේ? බාහිර ප්‍රකාශනය තමයි අන්‍ය භාෂාව. එතකොට මේ අන්‍ය භාෂාව මේ උදෑසන ඔබ තේරුම් ගන්න ඕන භාෂාවක කොච්චර වචන තිබෙනවද? මේක ඕනෑ තරම් ඔබට කතා කරන්නට පුළුවන්. දවස් ගණන් ඔබට කතා කරන්නට පුළුවන්. මොකද මේක භාෂාව. එතකොට මේකෙන් ඔබ කතා කරනවා කියන්නේ ඔබ වර්ධනය වෙනවා. ඔබ දන්නද වචනේ ඇසීමෙන් අපිට ඇදහිල්ල එනවා. රෝම 10:17 කියනවා ඇසීමෙන් ඇදහිල්ල එනවා. නමුත් ඔබේ අභ්‍යන්තරය වර්ධනය වෙන්නේ ඔබ අන්‍ය භාෂාවෙන් කතා කරන තරමටයි. අද දැන් මම ඔබෙන් අහනවා
ඔබ අන්‍ය භාෂාව කතා කරන කෙනෙක්ද? ඔබ කතා කරනවා නම් ඔබේ වර්ධනය පේන්න තිබෙනවා. ඒක කිසිවෙකුට වහන්න බෑ. අපි දන්න රබර් බෝලයක් වතුරේ ඔබලා තියන්න බෑ, උඩට මතුවෙනවා. ඔබ වර්ධනය වෙනකොට ඔබ ක්‍රිස්තුස් වහන්සේ උදෙසා ඔබ ජීවත් වෙනවා. ඔබ කිසිම බාධාවකට යටත් වෙන්නේ නැහැ. වර්ධනය වෙච්ච මිනිසයා වර්ධනය කළ දෙවියන් වහන්සේ උදෙසා ජීවත් වෙනවා. වර්ධනය දුන්න ස්වාමීන් වහන්සේට ඔව් කැප වෙනවා, සේවය කරනවා. අද දැන්සෙන ඔබේ වර්ධනය ඔබටම මැනගන්න හැකියාව තිබෙනවා. එනිසා මේ උදැසන මා කැමති ඔබව ධෛර්යමත් කරන්නට. මන්ද ඔනෝසගේ වචනේ කියන් තිබෙනවා. අන්‍ය භාෂාව කතා කරන මිනිසයා වර්ධනය වන බව. දැන් සුදු පාවතුමා මෙතන 18 වෙනි පදේ 14 18 වෙනි පදේ කියනවා නුඹලා සියල්ලන්ට වඩා අන් භාෂාවලින් කතා කරන බැවින් දෙවියන් වහන්සේට ස්තුති කරමි. නුඹලා සියල්ලන්ට වඩා මම අන් භාෂාවලින් කතා කරන බව පාවතුමා කියනවා. ඇයි වූ අන් සියල්ලට වඩා මේක පාවිච්චි කළේ? මේක පාවිච්චි කරන්න ඔහුගේ ජීවිතය වර්ධනයට ආපු බව ඉතා පැහැදිලිව අපිට පෙනෙන්නට තිබෙනවා. ඒක කාටවත් වසන් කරන්න බෑ. ඒක කාටවත් වහලා දාන්න බෑ. ඒක කොහොමද අපි සනාථ කරගන්නේ? දෙවෙනි කොරින්ති 11 වෙනි පරිච්ඡේදයේ මම ඔබට 23 වෙනි පදයේ සිට පද කිහිපයක් කියවන්නම්. ඔහු ක්‍රිස්තුස් වහන්සේගේ සේවකයෙක්ද? මම වැඩි එසේම කෙනෙකු මෙන් කියමි. එසේ වන්නේ බොහෝ වැඩවලුනොත් වැඩියෙන් හිරගෙටට යාමුනොත් අප්‍රමාණ ලෙස පහර කෑමුනොත් බොහෝ වර මරණ උපද්‍රවිනුත් යන මේවායින් යුදවරුන්ගේ පස්වරක් එකුන් 40ක් පහර කෑවෙමි. 3 වරක් වේවල් වලින් තැනුම් කෑවෙමි. 1 වරක් ගල් ගසුන් ලැබීමි. 3 වරක් නැවුගදී උපද්‍රවයට පැමිණෙමි. රාත්‍රියකුත් දවල්කුත් ගැඹුරේ සිටීමි. තවද බොහෝ විට ගමනාන් වලදී ගංගා උපද්‍රවයටද සොර උපද්‍රවයටද මාගේ රටවැසියන්ගේ පැමිණ උපද්‍රවයටද අන්‍ය ජාතිකයන්ගේ පැමිණ උපද්‍රවයටද නුවරේ උපද්‍රවයටද වනයේ උපද්‍රවයටද මූදේ උපද්‍රවයටද බොරු සහෝදරයන්ගේ පැමිණ උපද්‍රවයටද වැඩ සහ වේසීම් වලින් නොඑක් විට නිදිමැරීමද ශබ්දාව සහ පිපාසයටද නොඑක් විට හිරගෙදර සිටීම් වලටද සීතලයටද නග්න භාවයටද පැමිණීම. මේ විස්තරය ඔබ පස්සේ කියවලා බලන්න. හේතුව ඔහු තුල වර්ධනය හටගත්තා මේ ආත්මයන් වහන්සේ නිසා. ඒ නිසා ඔහුට පැමිණි එකක් නිසාවත් ඔහු පස්සට අඩිය තිබෙන්නේ වර්ධනය වුණ මිනිසෙක් ලෙස ඔහු හැම අභියෝගයක් ජයගෙන ඉදිරියට ගමන් කළා. ඔහු වර්ධනය දුන්න ස්වාමින් වහන්සේ උදෙසා ඔහු වැඩ කරන ආකාරය අපිට පේනවා. ඒ විතරක් නෙවෙයි පියාදර සහෝදරයා සහෝදරිය ඔහු පිලිප්පි හිරගෙදර සිටින වෙලාව පිලිප්පි සභාව ධෛර්යමත් කරනවා. ඔහු රෝම හිරගෙදර ඉන්නවා. ඒ අතරේ පිලිප්පි සභාව ධෛර්යමත් කරනවා. කොහොමද ධෛර්යමත් කළේ? නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා සියල්ලේදී ස්තුති දීම සමග යාඥාවෙන් කන්න ලවෙන් සියලු ඉල්ලෙන් උන්වහන්සේ වෙත දන්වන්න. එවිට කිසි නුවණකින් දැනගත නොහැකි දෙවියන් වහන්සේගේ සමාදානය ඔබේ සිද්ද සිතුවිලිද ආණ්ඩු කරනවා ඇත කියලා ඔහු ලියන තිබෙනවා. මේ උදැසන ඔහු සිටියේ හිරගෙදරයි. නමුත් ඔහුගේ අභ්‍යන්තරය වර්ධනය වෙලා තිබුණ නිසා ඔහුට හිරගෙදර ප්‍රශ්නයක් නැහැ. හිරගෙදරට වඩා ඉහළින් දැක්කේ ඔහු හිරකාරකමේ ඉන්නකොට නිදහස් කළ ස්වාමීන් වහන්සේ. මොකද ඔහුගේ හිරකාරකම? ඔහු හරියට උන්වහන්සේ දැන හැඳිනගෙන සිටියේ නැහැ. එක්තරා අන්තයක සිර වෙලායි සිටියේ. ඔහු සිර ඒ මැදිරියෙන් උන්වහන්සේ නිදහස් කළා ඒ දමස්කේ මාර්ගයේදී. ඊට පස්සේ ඔහු වඩා වර්ධනය වුණා මේ අන්‍ය භාෂාව කතා කරලා. ඒ නිසා ඔහු හිරගෙදර සිටියා.
ඔබේ සහෝදර ජනතාව ධෛර්යමත් කළා. අද උදෑසන පියාදර සහෝදරය සහෝදරිය ඔබට තේරෙනවද? ඔබ මේ පෙන්තකොස්ත දවසේ අසාගෙන සිටින අතරේ ඔබට දුන්න මේ අන්‍ය භාෂාව, ඔරන්සේ දුන්න මේ භාෂාව ඔබ කතා කරනකොට ඔබ වර්ධනය වෙනවා. ඒ විතරක් නොවේ, ඔබ වර්ධනය වෙලා ඔබ දේව රාජ්‍යයට බලපෑමක් කරන කිතුණුවෙක් ලෙස නැගී සිටින බව. අධ්‍යසන ඔබේ තත්ත්වය කොහොමද? ඔබ වර්ධනය වෙනවද? වර්ධනය වෙලා තිබෙනවද? නැතිනම් වර්ධනය වෙන්න ආශාවෙන් සිටිනවද? මේ උදෑසන දෙවියන් වහන්සේට පුළුවන් ඔබේ ආශාව පරිදි ක්‍රියා කරන්න. එදා පෙන්තකොස්ත දවසේ 120 දෙනා ආශාවෙන් බලා සිටි අතර ඒ දේ සිදු වුණා. මේ දවසේ කාරණා දෙකක් සිදු වෙන්නට පුළුවන්. ඔබ අන්‍ය භාෂාව කතා කරන්නේ නැති කෙනෙක් නම් ඔබට ඒක ලබා දෙන්නට පුළුවන් උන්වහන්සේට. ඒ වගේම ඔබ අන්‍ය භාෂාව කතා කරන කෙනෙක් නම් ඒක වඩා තවත් වර්ධනයට උන්වහන්සේට ගෙනියන්න සලස්වන්න පුළුවන්. පිරි ඉතිරි යන්න උන්වහන්සේට සලස්වන්න පුළුවන්. ඒ නිසා මේ උදෑසන සුදු පාවුතුමා කියනවා අන්‍ය භාෂාවෙන් ඔබ කතා කරනවා නම් ඔබවම වර්ධනය කරගන්න බව. ඊට පස්සේ සුදු පාවුතුමා කියන දේ තමයි පළවෙනි කොරින්ති 14:22 යෝ කියනවා මේ අන්‍ය භාෂාව නොහදන අයට ලකුණක් පිණිස තබා තිබෙන බව. නොහදන අයට ලකුණක් පිණිස. සමහර අය කියනවා මේ අන්‍ය භාෂාව වැඩි කතා කරන්න එපා. නමුත් සුදු පාවුතුමා පැහැදිලි කරනවා මේක නොහදන අයට ලකුණක්. ඔබ මේ භාෂාව කතා කරනකොට දෙවියන් වහන්සේ නොදන්න කෙනෙක් මොකක්ද මේ ගැන කියලා ඔය සොයලා දැනගන්න සොයනවා. එතකොට නොහැදිලිවන්තයයි ඔබයි අතර වෙනස පෙන්වන්න පුළුවන් කාරණයක් තමයි මේ අන්‍ය භාෂාවෙන් ඔබ කතා කරන එක. ඒ නිසා අපි අතර සහෝදරිය ඔබ මේකෙන් කතා කරනවා කියන්නේ නොහදන්න අයට ලකුණක්. ඔබ දන්නවද මේක දෙවියන් වහන්සේගේ බලය හා විනිශ්චය ලකුණක් ලෙසයි තිබෙන්නේ. යෙසායා ඒක කතා කරනවා. මේක ඇවිල්ලා බලය හා විනිශ්චය ලකුණක්. ඒතර ඔබ මේ අන්‍ය භාෂාවෙන් කතා කරනකොට නොහදන අය මේ බලය ගැන ප්‍රශ්න කරනවා. ඒගොල්ලෝගේ මේ විනිශ්චයක් තිබෙන බව උන්ට දැනෙන්න නිසා. මොකද අන්‍ය භාෂාව මිනිස්යන්ට කොහෙන්වත් මිලදී ගන්න කොහෙන්වත් අහුල ගන්න නෑ. මේක පැහැදිලිවම දෙවියන් වහන්සේ ස්වර්ගයේ සිට ඔබට නිදහස් කරන තෑග්ගක් බව තේරුම් ගන්න. ඒ නිසා මේක කොහෙන්වත් ගන්න බෑ. මේක ඔනන්සේ අපිට දීලා තිබෙන ඉතා වැදගත්ම දෙයක්. අද වර්තමානයේ සභාව බොහෝ දෙනෙක් මේක තේරුම් ගන්න නැහැ. ඒ නිසා මේ උදෑසන අපි තේරුම් ගන්න අවශ්‍යයි මේක ඉතාම වැදගත්. ඔබේ පවුලේ හැම කෙනෙක්ම මේක කතා කරන එක තමයි දේව කැමැත්ත. මේක පියා, මේක මව, දරුවන් සියලු දෙනාම කතා කරනකොට ඔබ දන්නවද ඔබ වර්ධනය වෙනවා, මේ නිවස වර්ධනය වෙනවා. සභාවක ඔක්කොම මේක කතා කරනකොට මුළු සභාවම වර්ධනය වෙනවා. ඒ වර්ධනය ඔබ ළඟ තිබෙන නිසා වර්ධනය පිටාර ගන්නවා. ඒ නිසා මේ උදෑසන මා කැමති මේක නොහැදිලි වන්තයන් සමග ඔබ සිටින විට ඔබ දේව දරුවෙක් බවට හඳුනා ගන්න පුළුවන් සාක්ෂියක්. මේක නොහදින අය කෙරෙහි ලකුණක් තිබෙන බව සුදු පාවුල්තුමා ඉතා පැහැදිලිව කරනවා. මේ උදෑසන මා අවසාන වශයෙන් ඔබට අවවාදයක් දෙන්න. පළවෙනි තෙසලෝනික 5:19 කියනවා ආත්මයන් වහන්සේ නොනිවල්ලා. ආත්මයන් වහන්සේ නොනිවල්ලා. ඇයි නොනිවන්න කියන්නේ? මේක දිනපතා ඇවිලෙන්න ඕන. අපි දන්නවා ගින්නක් ඇවිලෙන්න නම් මොනවද ඕන? දැවෙන සුළු ද්‍රව්‍යයක් ඕන, ඉන්ධනයක් ඕන, වාතය ඕන. ඒ වගේම ඔබේ ඇතුළාන්ත වර්ධනය වෙන්න නම් මේ ශුද්ධාත්මයන් වහන්සේගේ ගින්න ඔබ තුල වඩා ඇවිලෙන්න අවශ්‍යයි. ඇවිලෙන්න නම් ඔබේ ජීවිත ආත්මයන් වහන්සේගේ මේ ප්‍රීතිය ඔබට අවශ්‍යයි. යාඥාව අවශ්‍යයි, සුති දීම අවශ්‍යයි නොකඩවා. එතකොට මේක නිවෙන්න යන්නේ නැහැ, නොකඩවා දැල්වෙන්න යනවා. සුතිය, යාඥාව, ඒ වගේම ප්‍රීතිය ඔබේ ජීවිතය අවශ්‍යයි. එතකොට මේ ආත්මයන් වහන්සේගේ ගින්න වඩා ඇවිලෙන්න යනවා. වර්ධන වුණ පාවුල්තුමා දැක්ක ඔබ හිරගෙදර ඉන්න වෙලාවේ ඔබට ප්‍රීතිය නැති වෙලා නැහැ. ඔය යාඥා කළා, සුති දුන්නා. ඊට පස්සේ අපිට පේනවා ඔහුගේ ජීවිතේ පැමිණෙන හැම උපද්‍රවයක් තුල, ප්‍රශ්නයක් තුල, අමාරුකමක් තුල
ඔබේ ප්‍රීතිය යාඥාව සුති දීම නතරුනේ නෑ. ආත්මය ගින්නක් වගේ ඇවිලිලා වඩා බලවත් මිනිසෙක් ලෙස අපිට හංගවනවා. බයිබලයේ ලියලා තිබෙනවා ඔහුගේ පිස්නාකඩ යම් තැනකට ගෙන ගියා නම් අපිට පේනවා යක්ෂයන් දුරු වුණා. ඒ විතරක් නෙවෙයි රෝගීන් සුවපත් වුණා. ඔව් දාඩිය පියනනේ ලේසු කැලේ බලයේ තිබුණ ආධිපත්‍යය තිබුණා. ඒ යෝගේ අභ්‍යන්තරයේ වර්ධනය වෙලා තිබුණ නිසා ඒක බාහිරට ගලනු ලැබුවා. නුදැස්සන බයිබලයේ පොත් 13කට වඩා ලියා තිබෙනවා. නුදැස්සන මේ මිනිස්යා කියන ඔහු වැඩියෙන්ම මේක කතා කරනවා. ඔහු කියනවා කතා කරන අය වර්ධනය වෙනවා. ඔහු කියනවා මේක නොහැදෙන්න අයට ලකුණක් ලෙස තබා තිබෙනවා. මෙවැනි අගනා පහදා දීමක් තුල මේ පෙන්තකොස්ත දවසේ ඔබ මම මේ සමග කරන්නේ කුමක්ද? එනිසා නුදැස්සන දවුණු මහල් මැදුරේ ඔවුන් ක්‍රියාත්මක වුණ ආකාරයට අපි සුළු මොහොතකට අපි ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්න යන ඔබ සිටින ස්ථානයේ ඔබ ලෝකේ කොහේ සිටියත් ඔබ නිවසේ ඔබ ඕන තැනක සිටින්න දැන් අපි සුළු ප්‍රීතියෙන් යාඥාවෙන් සුති දීම සමග උන්වහන්සේ සමග සම්බන්ධ වෙන්නට යනවා. මේ උදෑසන අපි ගීතිකාවක් ගායනා කරමින් උන්වහන්සේට සුති ප්‍රශංසා කරමින් নমස්කාර කරන්නට යනවා. එවිට ඔබට සමාදාන්‍ය භාෂාව පැමිණලා තිබෙන අය වර්ධනය කරා ගමන් කරයි. ඔබේ අවධානය කොහොමද යොමු කරන්නේ නැතුව මේ උදෑසන අපි උන්වහන්සේට নমස්කාර කරමු. හලෙලූයා. Shuddatmeni adudasana Swami. ඔබගේ ආලේපය පවිත්‍රයෙන් ඔබ සලස්වන්න ස්වාමී.
ඔබගේ ආත්මය නොමැතිව කිසි දෙයක් වෙන්නේ නැහැ. ඔබගේ ශුද්ධාත්මය නැතුව ස්වාමිනී නොමැතිව කිසි දෙයක් කරන්න බෑ මනුෂ්‍යයාට. ස්වාමිනී මේ හැම කෙනෙක් මත ඔබගේ ස්පර්ශය ගලා එන්න සලස්වන්න. ඔබගේ ආත්මය නොමැතිව සිටින ඒ භාෂාව ආශාවෙන් සිටින හැම කෙනෙක්ටම ස්වාමිනී භාෂාව ඔබ වහන්සේට සලස්වන්න. ඔබ වහන්සේගේ භාෂාව වන්නට ඔබ දෙන තනන් වහන්සේ බව ස්වාමිනී. Orama kama ser kiri biri ni andara ser Shudar beni oraba mama seri Oh hallelujah swami Oh baby sevane mahat radi sitinat shudatune varam obe piyapat sevane mahat radi sitinat shudatuni varam e piyapat गायना करूं ये पियापत तुलिंग मात शुभ तुम स्वयं शुभ तुमी पुरवन गायना करूं ओबे sevane ma labu subaya sada kalma mama obata sudi demi Yesuaya shudatuman sada